භාගික ආසවන ක්‍රියාවලියෙන් අර ඉස්සරහින්ම භාගික ආසවන ක්‍රියාවලියෙන් සංඝටකයක් වෙන් කරගන්න අනිවාර්යයෙන්ම වාෂ්පශීලීත්වය නැත්නම් තාපාංකය කියන එක වෙනස් වෙන්න ඕන. වාෂ්පශීලීත්වය නැත්නම් තාපාංකේ සමාන වුණොත් එහෙම අවසානයේදී අපිට මොකක්ද ලැබෙන්නේ? වාෂ්ප දෙකම ලැබෙනවනේ. මේ විදිහට ඉවර වෙන විදියක් නැහැ නේ එක්කෙනෙක්. හරිනේ? අය අඩු එක්කෙනෙක් කියලා එක්කෙනෙක් නෑ. දෙන්නම මේ පිළිවෙලට වාෂ්ප වීගෙන යනවා. ඒ නිසා අපිට මේ ක්‍රමයෙන් මේ වාෂ්පයක් ගන්න. ඒතර මේකේ තියෙනවා A හා B දෙකම මේකේ තියෙනවා. වාෂ්පය තමයි සංසුද්ධ වෙන්නේ. හරිනේ? ඒ වාෂ්පය අපිට අපි ඕනනම් ගණීභවනය කරොත් ඒ ද්‍රවයක් ලැබෙනවා. හරිනේ? ඊළඟ එහෙම වෙනනම් අනිවාර්යෙන්ම වාෂ්පශීලීත්වය එකිනෙකට වෙනස් වෙන්න ඕන. ඊළඟ අමතරව කිව්වොත් එහෙම අර සංසුද්ධ වාෂ්පයක් අවසානයේ ලැබෙන්නේ මොන සංඝටකයේද? වාෂ්පශීලීත්වයෙන් අඩු සංඝටකයේ වාෂ්පයක් තමයි අවසානට අපිට ලැබෙන්නේ භාගික ආසවන ක්‍රියාවලිය මගින්. හරි. එහෙනම් මෙහෙම ලියා ගන්න ක්‍රියාවලිය කියලා. ඒ කියන්නේ භාගික ආසවන ක්‍රියාවලිය කියන එක නිර්වචනය වෙනතක් කරන ආකාරය තමයි මේ කියලා දෙන්න හදන්නේ. එතන මම කතා කරන්නේ සංඝටක දෙකකින් යුක්ත ඒවා ගැන විතරයි. හරිද? සංඝටක දෙකකින් යුක්ත ඒවා ගැන විතරයි. ඒතර මම කිව්වා මෙතන ඕනම සංවිධානයක් තියෙන්න පුළුවන්. මොන සංවිධානයක් තිබුණත් ඔය ක්‍රියාවලිය අවසානයේදී සිදු වෙනවා කියලා. හරිද? අපි මෙහෙම ලියා ගන්න. තාපාංකය එකිනෙකට වෙනස්. තාපාංකය එකිනෙක වෙනස්. සංඝටක දෙකක්. සංඝටක දෙකක්. පවතින ද්‍රාවණය. පවතින ද්‍රාවණයක් ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත් කරයි. එවිට ද්‍රව කලාපයට වඩා වාෂ්ප කලාපයේ වාෂ්පශීලීත්වයෙන් වැඩි සංඝටකයේ සංයුතිය වැඩි වේ. වාෂ්පශීලීත්වය වැඩි කියන තාපාංකය අඩු කියලා දන්නවනේ. ඒක තාපාංක කියන්නේ නැහැ. සංයුතිය වැඩි වේ. එතකොට ද්‍රව කලාපයට වඩා වාෂ්ප කලාපයේ සංයුතිය ඒ වාෂ්පශීලීත්වය වැඩි කියලාගේ වැඩි. ඊළඟ මොකද කරන්නේ? ඒ වාෂ්පය ඝනීභවනය කරනවා. හරියන්න. එම වාෂ්පය ඝනීභවනය කර ද්‍රව තත්වයට පත් කරයි. එම ද්‍රවය නැවත ද්‍රව වාෂ්ප සමතුලිතතාවයට පත් කරයි. එවිටද වාෂ්ප කලාපයේ වාෂ්පශීලීත්වයෙන් වැඩි සංඝටකයේ සංයුතිය තව දුරටත් වැඩි වේ. එම ක්‍රියාවලිය නැත්නම් මෙම ක්‍රියාවලිය කිව්වොත් කමක් නැහැ. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කිරීමේදී අවසානයේදී වාෂ්ප කලාපයේ වාෂ්පශීලීත්වයෙන් වැඩි සංඝටකයේ සංසුද්ධ වාෂ්පයක් ලැබේ. මෙම ක්‍රියාවලිය
මෙම ක්‍රියාවලිය භාගික ආසවනය නම් වේ. භාගික ආසවනය නම් වේ. හරිනේ. එතකොට අවශ්‍ය කෙනෙක් ඉන්නවා ඉතින් මේක දාගත්තට කමක් නැහැ. එතකොට මේකේදී ඉන්නවා අවසානයේදී දිගටම කරලා පස්සේ අපිට ලැබෙන වාස්තව සීලිත් වෙන අඩු සංඝටකයේ වාස්තවයක්. ඉතින් මේ අත්දැකීම නිසා නේ ඕන කෙනෙක් ඉන්නවා නම් විතරක් දාගන්න. ඒක ලියීම අනිවාර්ය නැහැ. ඕක ලියන්න එන හොඳේ භාගික ආසවන ක්‍රියාවලිය විභාගයට ලියන්න එනවා. එතකොට ওই විදිහට මතක තියෙන්න ඕන. ඒ කියන්නේ ඔය මගේ වචන ඕනේ නැහැ. ක්‍රියාවලිය මතක තියාගන්න හැමතිස්සෙම. හරි. ඊළඟට තව පොඩ්ඩක් ඊළඟ කරුණ භාගික ආසවනය ශිල්පීය ක්‍රමයක් ලෙස භාගික ආසවන ක්‍රියාවලිය ශිල්පීය ක්‍රමය ලෙස යොදා ගනිමින් සිදු කරන කර්මාන්තයක් ලෙස සිදු කරන ක්‍රියාවලියක් ලෙස බොර තෙල් පිරිපහදුව දැක්විය හැකිය. බොර තෙල් පිරිපහදුව දැක්විය හැකිය. එහිදී බොර තෙල් පිරිපහදුව දැක්විය හැකිය. එහිදී විභාජක කුළුණ හේවත් ආසවන කුළුණ නම් උපකරණය භාවිතා කරයි. ආසවන කුළුණ නම් උපකරණය භාවිතා කරයි. හරි. දැන් මොන ඔයාලට අපි එදා මේ ගෙදරට වෙල කරපු පන්ති අවසාන දවසේ කරා නේද 2002 කොහෙද ප්‍රස්ථාර ගාන හරිද මට මතක නැහැ අංකය 5A හරි B හරි 6 හරි මොකක් හරි එකක් ප්‍රස්ථාරික ගානක් ඒකේ එක කොටසක් ඉතුරු වුණා නේද C කියලා කොටසක් අන්න ඒක දැන් කරන්න පුළුවන් හරිද ඒක ඔයාලා බලන්න තෙන්දී 2002 ප්‍රශ්නේ අපි කරානේ අවසානයේදී ඉවර කරන කලින් ඒකේ C හරි B හරි කොටසක් අපේ ඉතුරු වුණා හරිද ඒ කොටස දැන් සම්පූර්ණ කරන්න පුළුවන් ඒක කරන්න try කරන්න හරි ඉතින් ඔය දැන් කියන කතාවේ මෙන්න මෙහිමයි මේ කපුගස් කන්දේදී අර ඔයාලා අහලා තියෙනවා තෙල් පිළිපාදු මධ්‍යස්ථානයේ කියන කපුගස් කන්ද තියෙන්නේ ඒක මෙන්න මෙහෙම එකක් විශාල කුරුණක් හරිද විශාල කුරුණක් ඒ උඩ ඔක ගින්දර තියෙනවා ගිනි දැල්ල වගේම තියෙනවා කොහොම ඒක අපි තරලා දාමුකෝ එතන මේකේ බොර තෙල් තමයි මෙතන ගෙනල්ලා දාන්නේ බොර තෙල් හරිද ඒතර බොර තෙල් වල තමයි අහලා තියෙනවා නම් පෙට්‍රල් ඊළඟට ඩීසල් හරිද ඩීසල් ඊළඟට භූමි තෙල් ඊළඟට නැෆ්තා කියලා අහලා දෙනවා ගුවන් යාන ඉන්ධන නැෆ්තා ඊළඟට ඔක තුල බෙන්සීන් තියෙනවා බෙන්සීන් ඊළඟට ඔකේ ඉටි හැමක් තියෙනවා ඉටි තාර වගේ ඒවත් යම් තාක් දුරට තියෙනවා වැඩිපුර තියෙන ඉතින් මේ තෙල් දහන තෙල් තමයි තියෙන්නේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් නැෆ්තා බෙන්සීන් ඔයිල් වගේ ඒවා තමයි තියෙන්නේ එතකොට ඔය බොර තෙල් පිළිපහදුවේදී කරන්නේ බොර තෙල් ගෙනල්ලා අපි ඒවා වෙන් කරනවා පෙට්‍රල් ඩීසල් භූමි තෙල් නැෆ්තා වගේ එක් තෙල් වර්ග වලට නැත්නම් දහනය කිරීම සඳහා භාවිත කරන ඉන්ධන ලෙස. හරිද? ඒතර ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒ බොර තෙල් ගෙනල්ලා දැම්මට පස්සේ මේකේ පතුලේ තමයි ඉන්ධන වැඩිම. හරිද? පතුලේ තමයි ඉන්ධන වැඩිම. මේකේ මෙහෙම කුටීර තියෙනවා. එකිනෙක කුටීර තියෙනවා මෙහෙම ඇතුළට. එතකොට යන්න පුළුවන් කුටීර තියෙනවා. එතකොට මේ කුටීර තුල වායු ගබඩා වෙන්න පුළුවන්. හරිද? ඒ කුටීර තුල වායු ගබඩා වෙන්න පුළුවන්. ඒකට කුටීර තුල ඇතුළට වායු ගබඩා වෙන්න පුළුවන්. එතකොට මේකේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් නැත්නම් බොර තෙල් තියෙනවනේ. එතකොට මෙයාලගේ තාපාංගය එතකොට මෙතන දැන් යම් උෂ්ණත්වයක් නම් තියෙන්නේ. මෙතන තියෙන වෙනස් උෂ්ණත්වයක්. හරිද? ඇයි මේ ටික තමයි උෂ්ණත්වය වැඩිම. මේ ටික තමයි උෂ්ණත්වය වැඩිම. ඊළඟ කොටසදී උෂ්ණත්වය තවදුරටත් වෙනස් වෙනවා. ඊළඟ කොටසදී ආපහු උෂ්ණත්වය වෙනස් වෙනවා. පරාසයෙන් පරාසය තියෙන්නේ. උඩට පහළ ඉඳන් ඉහළට ගින්දර යන්නේ. ඒතකොට තාපාංගය වැඩිම වෙන්නේ නැත්නම් උෂ්ණත්වය වැඩිම වෙන්නේ මේ පහළ කොටසේදී. මේ උගන්වන්න නැහැ සිලබස් වලට වගේ. එතකොට වෙන්නේ අර මුලින්ම එතකොට මේ මුල් හරිය වාෂ්ප වෙන්නේ සාමාන්‍යයෙන් ඉටි තාර වගේ ඒවා. ඇයි එයාලගේ
ස්කන්ධය වැඩි නිසා සාමාන්‍ය ඉටි ගත්තොත් එහෙම අපි කතාන 10කට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉටි ගත්තොත් එහෙම. එතකොට මෙතෙන්දී මුලින්ම වාෂ්ප වෙන්නේ ද්‍රවණයේ තියෙන වාෂ්ප වෙන්නේ තාපාංකය වැඩි ඒවා. එතකොට යාලා වාෂ්ප වුණාට පස්සේ අදාළ කුටීරයට ගමන් කරනවා. හරිද? ඊළඟ මේ කොටසේදී මෙන්න මේ පරාසය තුල වායු වේව තියෙනෝනේ ඒ උෂ්ණත්වයට අදාළව ඒව ටික මෙතනින් වාෂ්ප වෙනවා. හරිද? ඊළඟ මේ පරාසයේදී උෂ්ණත්වයේ මාගේ දැන් නැත්නම් එකිනෙක වෙනස් වෙන නිසා එතන මේ උෂ්ණත්ව පරාසයේ වාෂ්ප වෙන ද්‍රව ටික තියෙනෝනේ ඒවා මෙතනින් වාෂ්ප වෙලා කුටීරයට යනවා. එතන මේකෙදිත් එහෙමයි. මේ කුටීරයේදී මේ උෂ්ණත්වය ආසන්නයේදී වාෂ්ප වෙන ද්‍රව ටික මෙතනට වාෂ්ප වෙනවා. පැහැදිලි කතාව. එතන මේ උඩමහනින් තමයි පෙට්‍රල් කියන එක කියලා වාෂ්ප වෙන්නේ බොහෝ වෙලාවට පෙට්‍රල් කියන එක කියලා. ඒ යාගේ ස්කන්ධය අඩුවේ සාමාන්‍ය පෙට්‍රල් කියන ඔක්ටේන් නේ කාබන් 8ක් තියෙන අණුවක් නේ මොකද? හරි. කාබන් 8ක් හා කාබන් 7ක් තියෙන අණු දෙකක මිශ්‍රණයක් තමයි පෙට්‍රල් කියලා කියන්නේ. ඔක්ටේන් හා හෙප්ටේන්ගේ දෙන්නගේ මිශ්‍රණයක් තමයි පෙට්‍රල් වල තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් නම් පෙට්‍රල් මේ වගේ ද්‍රවය වාෂ්ප වෙලා ඉහළ ආසන්නයේ තමයි කුටීරය තුළ ගිහලා කවඩා කරන්නේ. ඒතර මේ වාෂ්පය අපි අරගෙන ද්‍රව කරලා භාවිතයට ගන්නවා. හරි. එතකොට මේක භාවිත කරන්නේ මොන ක්‍රමයේද? භාගික ආසවන ක්‍රියාවලිය. ඒ මොකද? මේ ද්‍රවණයේ තියෙන ඊතර ද්‍රව මට්ටම රත් කරන පරාස වෙනස් කරලා ඒවා වායු බවට පත් කරලා වෙන් කරගන්නවා. හරි. ඒක තමයි බොරතෙල් පිළිපහදුවේදී වෙන්නේ. ඒතර ඒක උගන්නන්න නැති නිසා මම ඒක ඇදලා දානවා. නවයෙන් විතරයි දැනගන්න ඕන. හරි. එහෙනම් ඒ කොටසත් ඉවරයි. දැන් අලුත්ම කොටසකට යන්න හදන්නේ. ඊළඟ අනුමාත්‍රකාව හරි. අපි සමතුලිතතාව කොටසෙන්ට රවුල් නියමයේ කොටසේ අවසානම හරියේ ඉන්නේ. ඊළඟ අනුමාත්‍රකාව දාගන්න. අවදි උෂ්ණත්වය. අවදි උෂ්ණත්වය. අවදි උෂ්ණත්වය. හරිනේ? අවදි උෂ්ණත්වය. දැන් මෙහි බෝඩ් එක දිහා හොඳට සාමාන්‍යයෙන් හොඳට බලන්න. සාමාන්‍යයෙන් වායුවක් හරිද? සිලින්ඩරයකට දාලා නැත්නම් පිස්ටනයකට දාලා මෙහෙම සම්පීඩනය කරනකොට හරිද? වායුවක් දාලා ඒක සම්පීඩනය කරනකොට තරමක් අපහසුයි. නමුත් සම්පීඩනය කරනකොට එයා ක්‍රමයෙන් ද්‍රව තත්ත්වයකටපත් වෙන්න බලනවා. ඔයාලා ඕන සිලින්ඩරයක් අරගෙන කට් අයින් කළා ඒ සිදුරට ඇඟිල්ල තියාගෙන මේව සිලින්ඩරේ තද කරොත් එහෙම තද ගන්න අමාරුයි. නමුත් අමාරුවෙන් හෝ තද කරොත් එහෙම බලන්න ඒ පරීක්ෂණවලේ බිත්ති මත යන්තම් බිඳු කීපයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ජල බිඳු වගේ ජල බිඳු කීපයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ජල වාෂ්ප තිබිච්ච ඒවා මේක ඇතුළේ සම්පීඩනය වීම නිසා මොකක් වෙලාද? ද්‍රව තත්ත්වයටපත් වෙලා. හරිද? ද්‍රව තත්ත්වයටපත් වෙලා. එතකොට ඒ සම්පීඩනය වීම නිසා ඒ වායුව මොනව වෙලාද එහෙම වෙලා තියෙන සිලින්ඩරේ වටේට ද්‍රව බිඳුව ඇතුළේ තියෙන්නේ සම්පීඩනය වීම නිසා එයා ද්‍රව තත්ත්වයටපත් වෙලා. ඒ කියන්නේ මොකක්ද? වායුවක් මෙහෙම මොනවා සම්පීඩනය කරලා ද්‍රව තත්ත්වයට අපි කියන එක ද්‍රවීකරණය කියලා. සම්පීඩනය කර ද්‍රවීකරණයට ලක් කර හැකියි. ඒ කියන්නේ ද්‍රව තත්ත්වයටපත් කරන්න පුළුවන්. හරිද? ඒතර වෙන්නේ පොඩක් ප්‍රායෝගික කතා කරොත් එහෙම වායුනේ තියෙන්නේ. ඒතර මෙයාලගේ අන්තරානුපාතාවශ වල ඉතාමත් දුරින් හා තියෙන ප්‍රමාණය ප්‍රබලතාව අඩුයි. හා තියෙන ප්‍රමාණයක් අඩුයි. හරිද? ඒතර කරන්නේ සම්පීඩනය කරනෝනේ. ඒතර අපි සම්පීඩනය කරනකොට මේ වායුවනේ මොකක් වෙනවද? අපහසු වෙන්න හෝ ලං වෙන්න බලනවා. දැන් සම්පීඩනය කරන තරමක් අපහසුයිනේ. ටිකක් ශක්තියෙන් ඔබ මේ තද කරන්න ඕනේ. ඒ කියන්නේ අපහසුයි. එතකොට මෙයාලා අපි ලං කරනකොට අපහසුයෙන් එයාලා අලුතෙන් අන්තරානුපාතාවශ බල ද්‍රවයක තියෙන විදියට අන්තරානුපාතාවශ බල අලුතෙන් හදා ගන්නවා. හරිද? ද්‍රවයක තියෙන විදියට අන්තරානුපාතාවශ බල හදාගන්නයි. මෙයා ඈත් වෙනානේ හිටියේ. ඒකට අන්තරානුපාතාවශ බල ප්‍රමාණය අඩුයි. ප්‍රබලතාවට සාපේක්ෂව අඩුයි. හරිද? ඒතර මෙයා අපි අපහසුයෙන් ලං කරපු නිසා අන්න දැන් අනු දෙක ලං වෙලානේ. ඒතර අනු නෙවෙයි දෙක නෙවෙයි අනු ගොඩක් තියෙන. ඒතර අනු ටික ලං වෙලානේ. අන්නේ ලං වීම නිසා එයාලා අලුතෙන් ආකාශ බල හදා ගන්නවා. ඒතර අලුතෙන් හැදෙනකොට මෙයාලා එකලක ලං වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ කෙලිම ද්‍රව තත්ත්වයටපත් වෙලා. ඒක කුකුළු වශයෙන් ඉන්නවා. හරිනේ? ඔය ඕක වීම නිසා තමයි සම්පීඩනය කළා ද්‍රව තත්ත්වයටපත් කරන්න පුළුවන් වෙන්නේ. හරිද? අපි අලුත්ස්නත් කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට හරිද? උෂ්ණත්වය වැඩි කරනකොට මේ ක්‍රියාවලිය තරමක් අපහසුයි. උෂ්ණත්වය වැඩි කරනකොට මේ ක්‍රියාවලිය කරන්න අපහසුයි. ඇයි ඒ? දැන් අපි හිතමු මේ සම්පීඩනය කිරීම නිසා මෙයා ලං වෙන්න බලනවා කියලා. මේ ආකර්ෂණ බල දෙක මේව ලං වෙන්න බලනවා. ඒක සම්පීඩනය වැඩි වීම නිසා මෙයාගේ චාලක ශක්තියක් තියෙනවනේ.
ඒ කියන්නේ යාලා බලන්න වලදු පාට චාලක ශක්තිය මම ඊ කියලා දාන්න. උෂ්ණත්වය වැඩි වීම නිසා යාලගේ චාලක ශක්තිය වැඩි. ඒතකොට යාලා බලනවා වේගය වැඩි නිසා යාලා බලනවා ලඟු නොවි මොකක් වෙනද? ඈත් වෙන්න. ඇයි? ඇයි උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි වෙනවනේ. හරි? වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි වෙනවනේ. ඔය හින්දා මෙන්න මෙයා සම්පීඩනය කිරීම අපහසුයි. ඇයි? තිබිච්ච නැති බලයක් එමෙතන අලුතෙන් වැඩි බලයක් එකතු වෙලා මොකක් වීම නිසාද? උෂ්ණත්වය වැඩි වීම නිසා. ඒතකොට අපි මේක සම්පීඩනය කරනකොට මෙයා ලං වෙන්න හදනකොට ආපහු මේ උෂ්ණත්වය වැඩි වෙලා වේගය අණුවේ වේගය වැඩි වීම නිසා එයා බලනවා ඈත් වෙන්න. හරිනේ? ඈත් වෙන්න බලනවා. ඔය කතාව නිසා සාමාන්‍යයෙන් වායුවක් උෂ්ණත්වය වැඩි කරනකොට ද්‍රවීකරණය කිරීම අපහසුයි. උෂ්ණත්වය වැඩි කරනකොට වායුව ද්‍රවීකරණය කිරීම අපහසුයි. හරිද? ඊට ලියන්න තියෙන්නේ ඊළඟට මේ අවදි උෂ්ණත්වය කියලා කියන්නේ ඒ උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයේදී කවදාවත් සම්පීඩනය කරලා එයා ද්‍රව කරන්න බෑ. හරිද? අපි හිතමු මේ වායුව ඒ වායුවක් කියලා ඒ කියන ගෑස් කියලා හිතමුකෝ. එතකොට මෙයාගේ 328යි සෙල්සියස් කියලා හිතමුකෝ. මෙයාට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම 328 හෝ ඊට වඩා වැඩි වුණොත් එහෙම අපි 328 කියලා 328 දී මෙයා ද්‍රව කරලා නැත්නම් මේ සම්පීඩනය කරලා ද්‍රව තත්ත්වයට පත් කරන්න බෑ. අන්න එහෙම උෂ්ණත්වයද කියනවා අදාළ වායුවේ අවදි උෂ්ණත්වය කියලා. එතකොට කොච්චර සම්පීඩනය කරත් ඒ කියන්නේ පීඩනය වැඩි කරත් ඒ වායුව ද්‍රව තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අන්න එහෙම උෂ්ණත්වයද කියනවා යාගේ අවදි උෂ්ණත්වය කියලා. එතකොට ඒ උෂ්ණත්වය වැඩි වෙන්න මෙයා සම්පීඩනය කිරීම අපහසුයිනේ නැත්නම් ද්‍රවීකරණය කිරීම අපහසුයිනේ. ඒතර ඔය කියන උෂ්ණත්වයේදී කොච්චර සම්පීඩනය කරත් එයා ද්‍රව වෙන්නේ නැහැ. හරිනේ? ඒතර මෙන්න මේ උෂ්ණත්වය වල අඩු වුණොත් විතරයි සම්පීඩනය කරලා නැත්නම් පීඩනය වැඩි කරලා අදාළ වායුව මොනව කරන්න පුළුවන් වෙන්නේ. ද්‍රව තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය නැත්නම් අවසාන උෂ්ණත්වය කියන යාගේ අවදි උෂ්ණත්වය කියනවා. හරිනේ? එහෙනම් පිළිවෙලට නෝට් එකක් දාගමු මෙහෙම. වායුවක් සම්පීඩනය කිරීමෙන් ද්‍රවීකරණයට වරන්තුල ද්‍රව තත්ත්වයට පත් කළ හැක. ද්‍රව තත්ත්වයට පත් කළ හැක. මේ ද්‍රවීකරණය වෙනවා කියන්නේ ද්‍රව වීම තමයි. ඒතර මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ ද්‍රවීකරණය වීම හැකියාව අඩුයි. ඒ කියන්නේ සම්පීඩනය කරලා ද්‍රවීකරණය කරන එක අපහසු වෙනවා. උෂ්ණත්වය වැඩිවත්ම වායුවක් සම්පීඩනය කර ද්‍රවීකරණයට ලක් කිරීම අපහසු වේ. ද්‍රවීකරණයට ලක් කිරීම නැත්නම් ද්‍රව කිරීම අපහසු වේ. වායුවක අවදි උෂ්ණත්වය යනෝ එම උෂ්ණත්වයට ඉහළ උෂ්ණත්වවලදී කොතරම් සම්පීඩනය කළද? ඊට ඉහළ උෂ්ණත්වවලදී කොතරම් සම්පීඩනය කළද? වරන්තුල පීඩනය වැඩි කළද? ඒවා ද්‍රව තත්වයට පත් කළ නොහැක. ඉතින් ද්‍රවීකරණය කරන්න බැහැ කියන එක. හරිද? ඒතර ඒ අවදි උෂ්ණත්වය කියලා කියන්නේ එයා
ද්‍රව කරන්න පුළුවන් කියන අවසාන උෂ්ණත්වය. ඊට වඩා කොච්චර උෂ්ණත්වය වැඩි වුණොත් කොච්චර පීඩනය වැඩි කරත් එයා මොකක් වෙන්නේ නැද්ද? ද්‍රව තත්ත්වයටපත් වෙන්නේ නැහැ. හරිනේ? ඔය කියන උෂ්ණත්වය තමයි එයා වායුවක් වායුව ද්‍රව කරන්න පුළුවන් අවසාන උෂ්ණත්වය. ඊට පහළ ඕන උෂ්ණත්වයකදී ඇති ඊට වඩා ඉහළ උෂ්ණත්වයකදී බෑ. හරිද? එතන අපි හිතමු මේ ඒ වායුවේ අවදි උෂ්ණත්වය 328යි කියලා. ඒතර ඊට වඩා කොච්චර වැඩි වුණත් එයාට මොනව කරන්න බැරිද? ද්‍රව කරන්න බෑ. එතකොට මෙන්න මේ අවදි උෂ්ණත්වයේදී යොදන්න ඕන පීඩනය P1 කියලා හිතමුකෝ අපි. ඔන්න ඔය පීඩනයට කියනවා අදාළ කෙනාගේ අවදි පීඩනය කියලා. හරිනේ? හරියටම අදාළ වායුවේ අවම පීඩනය නෙවෙයි. අවම උෂ්ණත්වයක් නෙවෙයි උනේ. මේකට කියන්නේ අවම උෂ්ණත්වය නෙවෙයි අවදි උෂ්ණත්වය කියලා. ඒ වායුවේ අවදි උෂ්ණත්වය කියලා කියන්නේ. එතකොට වායුවක අවදි උෂ්ණත්වයේදී යොදන්න ඕන පීඩනයේ අගයට කියනවා එයාගේ අවදි පීඩනය කියලා. හරිනේ? අපි ඒක මොකද එතකොට මෙතන දැන් 320 සෙල්සියස් කියලා 320 සෙල්සියස් කියලා. එතකොට ඇති කරන්න ඕන පීඩනය අවදි පීඩනය නෙවෙයි. හරිද? ඒතර අනිවාර්යෙන් ද්‍රව වෙනවා. ඒ අවදි උෂ්ණත්වය 328යි නම් ඊට පාර ඕනෑම උෂ්ණත්වයකදී ද්‍රව කරන්න පුළුවන් පීඩනය වැඩි කරලා. හැබැයි ඔය අවදි පීඩනය කියන එක මෙතන අවස්ථාව නෙවෙයි. හරියටම මේ උෂ්ණත්වයේදී හරියටම අවදි උෂ්ණත්වයේදී දෙන්න ඕන පීඩනය තමයි අවදි පීඩනය කියලා කියන්නේ. හරිද? දැන් ඒක ලියා ගමු. අවදි උෂ්ණත්වයේදී වායුවක් ද්‍රවීකරණය කිරීම සඳහා යෙදිය යුතු අවම පීඩනය එහි අවදි පීඩනය ලෙස හඳුන්වයි. ඊළඟ මෙන්න මෙහෙම. ඒතර අපි හිතමුකෝ මෙයාගේ අවදි උෂ්ණත්වය T1 කියලා ලේසියට T1 කියලා හිතමුකෝ. එතකොට මේ වායුවේ P1 හා P1 අවස්ථාවේදී ඒ කියන්නේ අවදි උෂ්ණත්වය හා අවදි පීඩනයේදී අවදි උෂ්ණත්වයේදී යොදන්න ඕන පීඩනය කියන අවදි පීඩනය කියලා ද්‍රව කරන්න. එහෙම කළාට පස්සේ හැදෙන ද්‍රව මවුල එකක පරිමාවට කියනවා කවුරු කියලාද? අවදි පරිමාව කියලා. හරිනේ? මොකද මම කියනවා කියලා? අවදි උෂ්ණත්වයේදී හා අවදි පීඩනයේදී සෑදෙන ද්‍රව මවුල එකක පරිමාවට කියනවා කවුරු කියලාද? අවදි පරිමාව කියලා. මේ වචනේ අන්තම් මතක තියෙන්න ඕන හොඳයි විභාගෙට. ඒක අන්න දාගන්න. අවදි උෂ්ණත්වය හා අවදි පීඩනයේදී සෑදෙන ද්‍රව මවුල එකක පරිමාව අවදි පරිමාව ලෙස හඳුන්වයි. අවදි පරිමාව ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ ලියා ගන්න වායු කිහිපයක අවදි උෂ්ණත්වය කියලා මේ ටික දාගන්න. මේ මුමාලේ තියෙන්නේ වායු කිහිපයක ජලය ගෑස්, අමෝනියා ගෑස්, කාබන් ඩයොක්සයිඩ් ගෑස්. වායු කිහිපයක අවදි උෂ්ණත්වය කියලා ඔය ටික දාගන්න. හරි. වීඩියෝ එක නතර කරගෙන මේ ටික දාගන්න. ඊළඟ අනුමාත්‍රකාව අවදි උෂ්ණත්වය ඉවරයි. ඊළඟ අනුමාත්‍රකාව ජලයේ ත්‍රික ලක්ෂය.
ජලයේ ත්‍රිකලක්ෂය කියන එකත් ඒතර වචනයම තේරෙනවා. මම හිතනවා වෙන පන්තිවත් කරන්න නැති ත්‍රික ඒ කියන්නේ තුනක් කියන එකනේ. ෆිසික්ස් වලත් මම හිතන්නේ තියෙනවා ඕක ජලයේ ත්‍රිකලක්ෂය. ඒ කියන්නේ ජලයේ අවස්ථා තුනක් තියෙනනේ මොකද තුන? එකක් ද්‍රව ජලය, අනිත් එක අයිස්, හරිනේ? අනිත් එක ජල වාෂ්ප. එතකොට ඕවට කියනවා ওই තුනම තියෙන ලක්ෂයට කියනවා. ඒ කියන්නේ තියෙන උෂ්ණත්වයට කියනවා යාගේ ජලයේ ත්‍රිකලක්ෂය කියලා. ඒ කියන්නේ ද්‍රව ජලය, ඝන අයිස්, එවටන් අයිස්, හා ජල වාෂ්ප පවතින තමයි ජල වාෂ්ප පවතින තුනම පවතින උෂ්ණත්වයට කියනවා එයාගේ ජලයේ ත්‍රිකලක්ෂය කියලා. ආසන්න වශයෙන් එක අගෙන් ගත්තොත් එimhe 273.16 කෙල්වින්. සෙල්සියස් වලින් ගත්තොත් 0.01 සෙල්සියස් වෙනවා. හරි? ඔය තුනම තියෙන උෂ්ණත්වය තමයි මෙන්න මේ අවස්ථා තුනම තියෙන උෂ්ණත්වය සමතුලිතව තියෙන උෂ්ණත්වය තමයි මේක. එයාට කියනවා ජලයේ ත්‍රිකලක්ෂය කියලා. නම් මේක ලියා ගන්න. ජලයේ අවස්ථා තුනම කියලා ක්‍රමාදාගෙන යන්න. ද්‍රව ජලය, අයිස්, ද්‍රව ජලය, අයිස් හා ජල වාෂ්ප. අවස්ථා තුනම සමතුලිතව පවතින උෂ්ණත්වය ජලයේ ත්‍රිකලක්ෂය ලෙස හඳුන්වයි. සමතුලිතව පවතින උෂ්ණත්වය ජලයේ ත්‍රිකලක්ෂය ලෙස හඳුන්වයි. එහි අගය කියලා මේක දාන්න. එහි අගය 280.16 කෙල්වින් එනකම් 0.01 සෙල්සියස් වේ. ඊළඟ තව කෙටි මාතෘකාවක්. ජලයේ ත්‍රිකලක්ෂයට අදාළ කලාප සටහන. එහෙම නැත්නම් ඔය කියන පොදුවේ ජලයේ කලාප සටහන කියලා. ජලයේ ත්‍රිකලක්ෂයට අදාළ කලාප සටහන එහෙම නැත්නම් ජලයේ කලාප සටහන කියලා කියනවාද? ජලයේ කලාප සටහන. ඒතර ඕකනම් කොහොමද පරණ සිලබස් එකේ තිබුණා ඔයාලට අලුත් වෙලා තියෙන සිලබස් එකෙන් මෙන්න මෙයා කාබන් ඩයොක්සයිඩ් වල තියෙන ඔහොම ත්‍රිකලක්ෂයක්. ද්‍රව කාබන් ඩයොක්සයිඩ්, ඝන කාබන් ඩයොක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් වායුව. එයා නම් කොහොමද දන්නවනේ? එයාලා තුනම ඉන්න අවස්ථාවල කියනවා කාබන් ඩයොක්සයිඩ් වල ත්‍රිකලක්ෂය හා එයාගේ කලාප සටහන සිලබස් එකට අලුත්. හරි. එතකොට මම මේ වීඩියෝ එකේ අඳින්න ගියේ නෑ වෙලාව අපරාධ නිසා ඔයාලට. ඔය ජලයේ ත්‍රිකලක්ෂයට අදාළ කලාප සටහන එන්නා. හරිද? ඉතින් අර අපි කතා කරපු කලාප සටහන් වල තුට්ටක් වෙනස්. ඒතර ප්‍රස්තාර මෙහෙමයි හොඳට බලා ගන්න. y අක්ෂයේ පීඩනය, හරිද? y අක්ෂයේ පීඩනය, x අක්ෂයේ උෂ්ණත්වය දාලා දෙන කෙල්වින් වලින්. හරිද? ඒතර මෙහෙමයි වෙලා තියෙන්නේ. මේ ස්ථාන හොඳට බලා ගන්න. ගෙත් අගලව ගත්තොත් එම් ප්‍රස්තාරය ඔය විදියට ආවා. හරිද? මනු ප්‍රස්තාර නිල් පාටේ තමයි ප්‍රස්තාරය මේ. කඩේලි දාලා දෙන අදාළ උෂ්ණත්වය හා ඊට අනුරූප පීඩන ටික පෙන්වන්න. මේ කළු පාට කඩේලි දාලා තියෙන ඒ අවස්ථාවේදී යාළගේ තියෙන පීඩනය ඊට අනුරූප උෂ්ණත්වය පෙන්වනවා. ඒතර ප්‍රස්තාරය වෙන්නේ නිල් පාට කොටස. එතකොට බලන්නකො මෙයා මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ පොඩ්ඩක් ඇලවෙලා තමයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. මෙහෙම ගියා. ඔහොම ගියා. හරිද? ඊළඟට මෙතනින් ආවොත් තව එකක් ඇලවෙනවා මේ විදිහට. පැහැදිලිද අවස්ථාව? මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා ආවෝ මෙතනින් එකක් ඇලවෙනවා මේ පැත්ත. පොඩ්ඩක් ඇලවෙලා මෙහාට යන්නේ. මේ පැත්තට යන්නේ. හරිද? ඒතර ඒ විදිහට දාගන්න. ඒතර මෙන්න මේ ඒතර ඒකේ මේ පැත්ත ඝන කලාපය, හරිද? මේ පැත්ත ඝන කලාපය, මේ කොටස ද්‍රව කලාපය, මේ කොටස වායු කලාපය. ඒ කියන්නේ මේ ඉර දෙකෙන් එහා පැත්තේ කොටස වායු කලාපය. ප්‍රමාණක ඝනයයි, ද්‍රවයයි, වායුවයි තුනම සමතුලිතව ඉන්නේ මෙතනනේ T. ඒ කියන්නේ මේකට කියනවා ජලයේ කවුරු කියලාද? ත්‍රිකලක්ෂය කියලා. බලන්නකො. ඒතර උෂ්ණත්වය කියන 273.1 කෙල්වින්. මම ඊට අදාළ සෙල්සියස් එකක් යටින් දාලා තියෙනවා ඔයාලට. පැහැදිලිව පේන්න. ඒතර කෙල්වින් වලින් දාලා තියෙන යටින් එකේ සෙල්සියස් දාලා තියෙනවා. හරිද? 273.16 කෙල්වින්. එතන 0.01 සෙල්සියස්. බලන්නකො. එතන පීඩනය ATM වලින් මේ කළු පාට අවස්ථාවල තියෙන ATM වලින් මෙයාලා තියෙන පැස්කල් නෙවෙයි කිලෝ පැස්කල්. ඒ කියන්නේ පැස්කල් තව 13ක් එකතු වෙන්න ඕන. මේ 13ක් බෙදෙනවා. පැස්කල් කිලෝ පැස්කල් නේ කියලා තියෙන. ඒතර 13න් බෙදලා
කිලෝ පැස්කල් බවට පත් කරලා තියෙනවා. හරිද? ඒතර මේ ATF ට අදාළ කිලෝ පැස්කල් ආදිය මේ තියෙන 1යි ATF ට අදාළ කිලෝ පැස්කල් ආදිය. පැස්කල් නෙවෙයි. ඒතර අපි දන්නවනේ ATF එකක් කියලා කියන්නේ පැස්කල් වලින් ගත්තොත් 11,10 5ක්. මේ තියෙනකොට කිලෝ පැස්කල් ආදිය. මේ තියෙන මේ 0.06ට අනුරූපව කිලෝ පැස්කල් ආදිය. ඒකත් දෙකෙන්ම දැම්මා. හරිද? එතකොට බලන්න ජලයේ ත්‍රිකලක්ෂය තියෙන්නේ සාමාන්‍ය වායු ගෝලීය පීඩනය නෙවෙයි. ඊට වඩා මොකක් වෙලා තියෙනවද? අඩුයි. ඒ කියන්නේ කීයද? 0.06යි අවස්ථාව තමයි තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට ඒ තමයි ත්‍රිකලක්ෂය. ඒ අතුරම සෙට් වෙච්ච තැන මෙන්න මෙතන. හරිනේ? තුනම සෙට් වෙච්ච තැන. ඊළඟට ගත්තොත් එහෙම මේ තමයි සාමාන්‍ය ඒ 1යි ATM අවස්ථාව. ඒතරම් 1යි ATM අවස්ථාවේදී මෙතන තියෙන්නේ මේ අවස්ථාව. ඒ අවස්ථාවේ දුෂ්ටත්වය ගත්තොත් මෙතන. හරිනේ? ඒ කියන්නේ අර මේ ත්‍රිකලක්ෂයට වඩා චුට්ටක් මදක් මොකක් වෙනවද එතන අඩු වෙනවා මෙහාට ඇවිල්ලා. පැහැදිලිද? ඒතර 1යි ATM කියන පීඩනයට එනකොටම පද්ධතිය ඉබේටම උෂ්ණත්වය එහෙම උෂ්ණත්වයක් එනකොටම නැත්නම් එහෙම පීඩනයක් එනකොට උෂ්ණත්වය ත්‍රිකලක්ෂයට වඩා චුට්ටක් මේ පැත්තට ඇවිල්ලා. හරිනේ? එතකොට ඒ අවස්ථාවේදී ගත්තොත් මේ තමයි මේ අවස්ථාව. හරිද? ඊළඟට මේ දින 1යි ATM අවස්ථාවේදී ඊළඟට ද්‍රවයේ දින අවස්ථාවට අදාළ උෂ්ණත්වය C උෂ්ණත්වය. ඒතර මේ දිනේ අර සාමාන්‍ය ද්‍රවයේ නටන උෂ්ණත්වයෙන් 1යි ATM අවස්ථාව වෙන 100යි සෙල්සියස් අවස්ථාව. ඊළඟට මෙන්න මේ ද්‍රව කලාපය මෙතනින් අතර වෙලා තියෙනවා. හොඳට බලන්න. මෙයා ඊට එහා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඝන ද්‍රව අවස්ථාව ඊට එහා ගිහිල්ලා තියෙනවා. ද්‍රවය වීම විතරක් නෙවෙයි එක මෙතනින් අතර වෙලා තියෙනවා. බලන්නකො මේ 647.3යි කෙල්වින්. එහෙම නැත්නම් 374.1යි පායවට මතකද? ත්‍රිකලක්ෂය මේ අවදි උෂ්ණත්වය ජලයේ අවදි උෂ්ණත්වය ගත්තා අපි කීයද 647.3යි. එතකොට මීට වඩා උෂ්ණත්වය කොච්චර ගියත් මෙහාට කොච්චර ගියත් මෙයා වාට මතක නම් වායුවක් ද්‍රව කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වය නැත්නම් එයාගේ අවසාන උෂ්ණත්වය අවදි උෂ්ණත්වය කියලා කියන්නේ. එතන මෙතනින් පස්සේ මේ ජලයට ද්‍රවයක් විතර ඉන්න බෑ. මේ ප්‍රස්ථාරය නිසා මෙතන මොකක් වෙලා තියෙනවද? නතර වෙලා තියෙනවා. පැහැදිලිද? මේ ජලයේ අවදි උෂ්ණත්වය 647.3යි කෙල්වින් නිසා මෙන්න මේ ඊට අදාළ උෂ්ණත්වයේදී ද්‍රව කලාප නැත්නම් ද්‍රවය වීම සම්පූර්ණයෙන් නතර වෙලා. මේ ටික ඔක්කොම ද්‍රව ඉන්න පුළුවන්. ඊට අදාළ උෂ්ණත්වයේදී මේ ටික ඔක්කොම ද්‍රව වෙන්න පුළුවන්. හැබැයි මේක වඩා උෂ්ණත්වය ඉහළ ගියොත් එහෙම යාට ද්‍රවයක් වෙන්න බෑ. ඉන්නවා නම් ඉන්න පුළුවන් වායු පැත්තේ විතරයි. හරි ඒ නිසා තමයි මේ ද්‍රවය මෙතනින් නතර වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඝනයේ එහෙම නෑ. ඝන ඉස්සරහට යනවා. එහෙනම් ඔන්න හරියට පිළිවෙලක ජලයේ ත්‍රිකලක්ෂය දාන්න මම ඔන්න පොඩි අඳුරක් ගන්න අනිත් ඕන විදියට අදාළව එහෙනම් මීට අදාළව ජලයේ ත්‍රිකලක්ෂය ඇඳ ගන්න වීඩියෝ එක නතර කරලා හොඳට තේරුම් අරන් ත්‍රිකලක්ෂය අඳින්න. හරිනේ? එතන ත්‍රිකලක්ෂයට අදාළ කලාවස්ථාන අඳින්න. එතන මෙන්න මෙතන ත්‍රිකලක්ෂය කියන මම T ලකුණු කරා මෙතන A ලකුණු කරා මෙතන B ලකුණු කරා මෙතන C ලකුණු කරා. ඒතර බලන්නකො මෙන්න මේ රේඛාවෙන් TB රේඛාවෙන් ඉන්නේ කවුද? ඝන හා ද්‍රවය සමතුලිතතාවය. බලන්න දෙපැත්තේ ඝනය හැ ද්‍රවයනේ. ඊළඟට ගත්තොත් TC රේඛාවේ දෙපැත්තේ ඉන්නේ කවුද? TC රේඛාවේ දෙපැත්තේ ඉන්නේ ද්‍රවයයි වායුවයි. ද්‍රවයයි වායුවයි. ඊළඟට TA රේඛාවේ ගත්තොත් TA රේඛාවේ ගත්තොත් ඝනයි. ඒ කියන්නේ ආයුෂුයි ජල වාෂ්පයි. ඊට සමතුලිතතාව. T කියන්නේ තුනම ඉන්නවා. බලන්න හොඳට. ද්‍රවයක් ඉන්නවා, ඝනයක් ඉන්නවා, වායුවක් ඉන්නවා. තුනම ඉන්නවා. අන්න ඒ සයිකල් කියනවා ත්‍රිකලක්ෂය කියලා. හරිනේ? හොඳට තේරුම් අරගෙන ත්‍රිකලක්ෂය අඳින්න. වීඩියෝ එකට අතර ගිහලා ඔයාලා ත්‍රිකලක්ෂය අඳින්න. මම ඉතින් පස්සේ පාඩම කරගෙන යනවා. හරි. පටන් ගන්න එන ත්‍රිකලක්ෂය අඳින්න. හරිනේ? ඒතර ඔයාලා ත්‍රිකලක්ෂය අඳගත්තට පස්සේ ඒක ඇත්තේ පිළිවෙලට කරුණු ටිකක් ගන්න තියෙන. ඒ කියන්නේ මේ TC, TB හා TA රේඛාව වල පැහැදිලි කරන්න හදන්නේ. TC, TB, TA රේඛාව පැහැදිලි කරන්න හදන්නේ කරුණු වශයෙන් ලියා ගන්න. TC රේඛාව මගින්ම TC රේඛාව මගින්. ඒතර කවුද නිරූපණය වෙන්නේ? ජලය හා ද්‍රව ජලය හා ජල වාෂ්ප අතර ඇතිවන සමතුලිතතාවය. මේ ලියා ගන්න. TC රේඛාව මගින් ද්‍රව ජලය හා ජල වාෂ්ප අතර සමතුලිතතාවය. වරහන් තුල විචලනය. ද TA රේඛාව මගින් අයිස් හා ජල වාෂ්ප අතර විචලනයද
එතකොට ඒ TA රේඛාව කියනකොට ඒකේ උෂ්ණත්වයක් පේනවා. ඒ උෂ්ණත්වය පීඩනය දෙකටම ආදාළව තමයි TA රේඛාවේ අයිස් සහ වායු අතර නැත්නම් අයිස් සහ ජල වාෂ්ප අතර ඇතිවන සමතුලිතතාව නැත්නම් විචලනය පෙන්වන්නේ ඊට අදාළ උෂ්ණත්වයයි පීඩනයයි දෙකම අවස්ථාවේ තියෙනවා. ඒ නිසා මම උෂ්ණත්වය පීඩනය කියන එක පෙන්වන්නේ නැහැ. ඒතර මේ TA රේඛාවකින් පෙන්වන්නේ හරියටම අයිස් හා ජල වාෂ්ප අතර උෂ්ණත්වය හා පීඩනයට අදාළව විචලනය. නමුත් ඒකේ මම උෂ්ණත්වය පීඩනය කියන්නේ ගියේ නැහැ. විචලනය විතරක් ගත්තා. විචලනයද TB රේඛාව මගින් අයිස් හා ද්‍රව ජලය සමතුලිතව පවතින උෂ්ණත්වය හා පීඩනය නිරූපණය කරයි. උෂ්ණත්වය හා පීඩනය නිරූපණය කරයි. හරිනේ. ඊළඟට ජලයේ ත්‍රිකලක්ෂය ඉවරයි. තව ඉවර නැහැ. තව කොටසක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වල ත්‍රිකලක්ෂයක් තියෙනවා මේ වගේම. ඊළඟට ජලයේ අවස්ථාශ්‍රිතයකුත් තියෙනවා. එකක් කියලා දෙන්න තියෙනවා. ඒතර මට ගන්නේ ජලයේ ත්‍රිකලක්ෂය හොඳට බලා ගන්න. මේකෙන් අනිවාර්යෙන් MCQ එකක් එනවා. මේක අලුත් සිලබස් එකට අලුතෙන් දාපු කොටසක්. මෙතන ඉඳන් යන දෙක ඔක්කොම අලුත් සිලබස් එකට වැඩිච්ච කොටස්. හරි. ඒ නිසා හොඳට සැලකිල්ලෙන් අදාගෙන යන්න. තේරුම් අරගෙන යන්න. මේ දක්වා ප්‍රශ්න අහලා නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලයි අවුරුද්දේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේක අලුත් වෙච්ච කොටසක් නිසා. හරිනේ? හරි. හරි. ඒකට මම ත්‍රිකලක්ෂය රකනවා නම් වීඩියෝ එක නතර කරන් දාගත්තනේ. ඊළඟට අපි ගන්න හදන්නේ ජලයේ අවස්ථා විචලනයට අදාළ ක්‍රියාවලිය ප්‍රස්තාරිකව පෙන්වන්න හදන්නේ. මොකද ඒ කතාව? ජලයේ අවස්ථා ක්‍රියාවලිය. අවස්ථා විචලනය කියන්නේ මොකක්ද? ඔයා දන්නවා ජලයට ඉන්න පුළුවන් අයිස් විදියට අවස්ථාවක්. හරිනේ? ඊළඟට යාට මොකක් වෙන්න පුළුවන්ද? ද්‍රව වෙන්න පුළුවන්. ඊළඟට යාට මොකක් වෙන්න පුළුවන්ද? වාෂ්ප වෙන්න පුළුවන්. ඔකට කියනවා අපි යාගේ අවස්ථා විචලනය කියලා. එතන මේ අවස්ථා විචලනය ජලයේ අවස්ථා විචලනය ප්‍රස්තාරිකව පෙන්වන්න පුළුවන් අපිට. හරිනේ? ජලයේ අවස්ථා විචලනය ප්‍රස්තාරිකව නිරූපණය කරන්න තමයි හදන්නේ. ඒක සිලබස් එකට අලුතෙන් දාපු කොටසක්. හරිනේ? ඒකට කියනවා ජලයේ තාපන වක්‍රය කියලා. ජලයේ තාපන වක්‍රය. හරිනේ? එහෙනම් ඒකට අලුත් අනුමානයක් දාගන්න. ජලයේ අවස්ථා විචලනය ප්‍රස්තාරිකව නිරූපණය වරහන් තුල ජලයේ තාපන වක්‍රය හරි. එතකොට ජලයේ අවස්ථා විචලනය නැත්නම් අවස්ථා ක්‍රියාවලියේ මේ විචලනයේ ප්‍රස්තාරික උද්දීපනය හදන්නේ. ඒතරම් කාර්යයක් මේක විස්තර කරලා එහෙම බලන්නකො. මෙන්න මේ අයිස් කියන එක්කෙනා ද්‍රව වෙනවා. ඒ කියන්නේ ඝනය ද්‍රව වෙනවා. ඒකට කියන පුළුවන් නමක් මතක් කරලා බලන්න. මෙයානම් හරි. ද්‍රවය වාෂ්ප වෙනවද කියන වාෂ්පීකරණය කියලා. ඒක තමයි වාෂ්පීභවනය කියලා. ඒක හරි. වාෂ්පීකරණය. ඝනයක් ද්‍රව වීමට කියනවා කවුරු කිව්වද? විලයනය කියලා. අර අපි එන්තල්පි වල ගත්ත විලයනයේ එන්තල්පි නැත්නම් ද්‍රවීකරණයේ එන්තල්පි කියලා එකක්. විලයනයේ එන්තල්පි. එතකොට මේක ගත්තොත් එහෙම ඩෙල්ටා FUS කියලා පොඩ්ඩක් දාගත්තොත් විලයනයනේ. හරිද? එතකොට මෙතන ගත්තොත් එහෙම ඩෙල්ටා වාෂ්පීකරණය නිසා E කියලා ගත්තොත් එහෙම E. හරි? E කියලා ගත්තොත් එහෙම ජලයේ මෙන්න මේ විලයනයේ ඒතර අපි ඝනයක් ද්‍රව කරන්න දෙන්න ඕනේ තාපයක්. ඒතර අපි ඒකට කියනවා බොහෝ වෙලාවට විලයනයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාව කියලා. එහෙම නැත්නම් විලයනයේ ගුප්තතාවධාරිතාව කියලා කියනවනේ. ඒතර මේ දෙන්නේ පොළොවේ කිව්වොත් විලයනයේ එන්තල්පිය. හරිද? මේකට කියන්න පුළුවන් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාව කියලා. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාව. ඒකට අපි දන්න වචනේ කිව්වොත් එහෙම වාෂ්පීකරණයේ එන්තල්පිය. ඇයි ඒ? අර මේ ද්‍රවයක් වාෂ්ප කරන්න දෙන්න ඕන තාපයට කියන නේද වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාව කියන එකට වාෂ්පීකරණ ගුප්ත තාපධාරිතාව කියලා. ඒතර මෙයාද කියනවා ඝනයක් ද්‍රව කරන්න දෙන්න ඕන නිසා විලයනයේ ගුප්ත තාපධාරිතාව කියන. ඒ කියන්නේ පොදුවේ ගත්තොත් එයාගේ එන්තල්පිය. හරිද? ජලය ගත්තොත් එහෙම මෙන්න මේ වාෂ්පීකරණ එන්තල්පිය
එවට විලයනයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාව මේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාව වැඩි විලයනයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාවට වඩා. හරිද? ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාවට වඩා ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාව ජලයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාවට වඩා වැඩි. ඒ කියන්නේ මොකද? ඩෙල්ටා H sin එතන θ කියලා ගන්නත් පුළුවන්. E වෙබ් කියන එක නා වැඩි එයාගේ විලයනයේ අවස්ථාවට වඩා. පැහැදිලිද? ඒ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාව වැඩි විලයනයේ විශිෂ්ට ගුප්තතාවධාරිතාවට වඩා. හරිද? එහෙනම් පොඩ්ඩක් මේක දාගමු මෙහෙම. ජලයේ විලයනයේ ගුප්තතාවධාරිතාවට වඩා ජලයේ වාෂ්පීකරණ ගුප්තතාවධාරිතාව වැඩිය. හරිනේ? ඔන්න දැන් ප්‍රශ්නයක් දෙන්න හදන්නේ. ඒතර මේකේ උෂ්ණත්වය නැත්නම් මේ පැත්ත උෂ්ණත්වය y අක්ෂය ගත්තොත් උෂ්ණත්වය මේකේ x අක්ෂය ගත්තොත් කාලය. හරිද? x අක්ෂය ගත්තොත් කාලය. එතකොට දැන් ඔයාලට තේරෙනවා එහෙනම් මෙතෙන්ට දෙන්න ඕන ශක්තියට වඩා මෙතෙන් දෙන්න ඕන ශක්තිය වැඩි කියලා. හරිද? ඒතර සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ත්‍රිකලක්ෂයට ඇඳනේ බිඳුව ඍණ බිඳුව වගේ ගත්තොත් සෙල්සියස් මේ බිඳුව කියලා ගත්තොත් එහෙම එතන ජලයයි ද්‍රව ජලයයි මෙයා ඉන්න ඕනේ අයිසුයි ද්‍රව ජලය දෙන්නම ඉන්න ඕනේ. හරිද? ඒ මෙයා ඝනය අයිස් කියන එක ද්‍රව වෙන්න පටන් ගන්න කීයට ගියොත්ද බිඳුවට වඩා බිඳුව හෝ ඊට වඩා වැඩි වුණොත් මේ ත්‍රිකලක්ෂය අරන් බලන සෙල්සියස් වලින් ගත්තේ තමයි බිඳුවට වඩා බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙනකොට අයිස් කියන එක ක්‍රමයෙන් මොකක් වෙනවද? ද්‍රව තත්ත්වයටපත් වෙන බලන්න ඕනේ. හරිද? එතකොට අපි මේ ගමුකෝ ඍණ 10 කියලා සෙල්සියස් කියලා තියෙන්නේ. ඍණ 10 කියලා හිතමුකෝ. එතකොට මෙයා කොහොම බිඳුවේ සෙල්සියස් වෙනකම් ඔය විදිහටම මේ ටික ඉන්නව කොහමද? ඝන ඒවා අයිස් තත්ත්වයේ. හරිනේ? අයිස් තත්ත්වයේ. කොහොම 10 දක්වා ඉන්නවා අයිස් තත්ත්වයේ. හරිනේ? එතකොට මේ අයිස් කියන එක නා 0 සෙල්සියස් වගේ වෙද්දී ද්‍රව වෙන්න පටන් ගන්න ඕනේ. එතකොට ඍණ 10 වගේ ඉන්න අවස්ථාව දක්වොත් එතන ඉන්නේ කවුරු විතරද? අයිස් විතරයි. හරිද? එතන ඉන්නේ අයිස් විතරයි. මේකට තියෙන්නේ අයිස් කියන එක විතරයි. එතන ඔන්න බිඳුවේ තියාගත්තට පස්සේ සෙල්සියස් උෂ්ණත්වය බිඳුවේ තියාගත්තට පස්සේ ඔන්න අයිස් කියන එක නා ක්‍රමයෙන් මොන තත්ත්වයටපත් වෙනවද? ද්‍රව තත්ත්වයටපත් වෙන්න පටන් ගන්නවා. හරි චුට්ටක් වෙන මෙතන මේක සමතුලිතතාව විදිහට දාගත්තා නම් හොඳයි. තාම මේක ප්‍රතික්‍රියාව ලියාගත්තේ නැහැ නේ. ඔයාලා ඕන නම් ප්‍රතික්‍රියාව දාගන්න. මේක සමතුලිතතාව විදිහට දාගත්තා නම් වඩා සුදුසුයි. ඒ ත්‍රිකලක්ෂ විදිහට පෙන්නනෝනේ. මේක සමතුලිතතාවක් විදිහට ඔම් පෙන්නන්න පුළුවන් කියන්නේ. හරිද? එතකොට එහෙම නැත්නම් අනිත් පැත්තට දැම්මත් ඒක කමක් නැහැ. හරි? අනිත් පැත්තට දැම්මත් ඒක කමක් නැහැ. එතකොට බලන්න උෂ්ණත්වයේ බිඳුවේ තියාගෙන කාලය, ඒ කියන්නේ උෂ්ණත්වයේ බිඳුවේ තියාගෙන ඉන්නකොට කාලයක් ගත වෙන්න මේ අයිස් කියන එක ක්‍රමයෙන් මොකක් වෙන්න පටන් ගන්නවද? ද්‍රව තත්ත්වය ද්‍රව වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මෙතන තමයි ද්‍රව ජලය නැත්නම් ද්‍රවය වීමට පටන් ගන්න අවස්ථාව. ඒතර මේ ටිකේ තියෙන්නේ මෙන්න මේ සමතුලිතතාව. කවුද? ජලය අයිස් කියන එක නා හරිද? ද්‍රව ජලය බවට පත් වෙන සමතුලිතතාව තමයි මේ ටිකේ තියෙන්නේ. ඔයාලා හරියට දාගන්න. හරිද? එතකොට මේ දක්වාම තියෙන්නේ සමතුලිතතාව. හරිද? එතන මෙන්න මෙතෙන්ට ආවට පස්සේ හරිද? මෙතෙන්ට ආවට පස්සේ එතන තියෙන්නේ ද්‍රව ජලය. මෙතන ආවට පස්සේ ඒ කියන්නේ බිඳුවේදී උෂ්ණත්වය බිඳුවේ තියාගෙන ඉන්නකොට කාලය ගත වෙන්න මෙයා කෙලින්ම ද්‍රව අයිස් කියන එක ද්‍රව වෙලා මේ දක්වා යම් කාලයක් ගියාට පස්සේ අන්න එතන ඉන්නේ ද්‍රවය විතරයි. හරිද? ඒ කියන්නේ 0 සෙල්සියස්. ඔන්න දැන් එතන මෙතන හිටන්. ද්‍රවයයි වාෂ්පයයි. එතකොට මෙයා ද්‍රව ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නේ කීයේද? 100යි සෙල්සියස් වලදී. පැහැදිලි බලමු දෙකට. එතකොට ද්‍රව ජලය මේ ටිකේ ඉඳලා කීය යනකම් තියෙනවද? 100යි සෙල්සියස් යනකම් තියෙන කවුරු විතරද? ද්‍රව ජලය විතරයි. ඇයි ඒ ද්‍රව ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නේ 100යි සෙල්සියස් වලදීනේ. ඒ නිසා මේ ප්‍රස්ථාරය මෙහෙම
100ට යනකම්ම තියෙන පරාස ගෙනේ වැඩි හිතන්න එපා. අපි තුමු 100 කියලා උතන කියලා. මෙන්න මේ 100යි සෙල්සියස් යනකම්ම තියෙන්නේ කවුරු විතරද? ද්‍රව ජලය විතරයි. අන්න දැන් 100ට වුණානේ 100ට ළඟා වුණානේ. අන්න එතකොට 100 ඉඳලා මෙතෙන්ට යනකොට යා කෙලින්ම මොකක් වෙන්න බලනවද? වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒතර මෙතන තමයි ද්‍රව ජලය වාෂ්ප වීම ආරම්භ වන මොහොත. හරිනේ? ඒතර මෙතෙන්දි ගත්තොත් මෙතන තියෙන්නේ අයිස් නැත්නම් ඝනය ද්‍රව වීමට පටන් ගන්න මොහොත. මෙතන තියෙන්නේ මොකද්ද? සම්පූර්ණයෙන් ද්‍රව වීම. හරිනේ? ඒතර දැන් මේ ටිකේ ඔක්කොම තියෙන ද්‍රව ජලයනේ. මේ ටිකේ ඔක්කොම තියෙන ද්‍රව ජලයනේ. ඇයි ද්‍රව ජලය වාෂ්ප වෙන්නේ කීයට වඩා වැඩි වුණොත් උත්සාහයේ 100 හෝ ඊට වඩා වැඩි වුණොත් නේ. හරිද? ඊළඟට ගත්තොත් එහෙම මම මේ ප්‍රස්තාව චූට්ටක් මේක දිග වැඩි කරනවා මෙහාට. හරිද? එතකොට මෙතෙන්දි තමයි මොකක් වෙන්නේද? ද්‍රව ජලය කියන එක්කෙනා වාෂ්ප වෙන්න පටන් ගන්න තැන. ද්‍රව ජලය වාෂ්ප වෙන්න පටන් ගන්න තැන කීයද? 100 හෝ ඊට වඩා වැඩි වෙනකොට නේ. ඒතර 100 තියාගෙන ඉන්නකොට ඒතර 100 තියාගෙන ඉන්නකොට කාලය යන්න කෙලින්ම මේ ද්‍රව ජලය මොකක් වෙනවද? ඒ තාපාංශයට ළඟා වෙලානේ කෙලින්ම වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මේ පරතරයට වඩා මේ පරතරය විශාල වෙන්න ඕන. ඇයි? මේ තියෙන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාව ධාරිතාව. මේ තියෙන්නේ විලයනයේ විශිෂ්ට ගුප්තතාව ධාරිතාවනේ. ඒතර අපි දත්තෙන් කිව්වා විලයනයේ විශිෂ්ට ගුප්තතාව ධාරිතාවට වඩා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාව ධාරිතාව වැඩි කියලා. හරිද? ඒ නිසා මේ පරතරයට වඩා මේ පරතරය අනිවාර්යෙන් වැඩියෙන් අනින්න ඕන. ඊට පස්සේ යම් කාලයකට පස්සේ මෙයා සම්පූර්ණයෙන් මොකක් වෙනවද? වාෂ්ප වෙනවා. එදින පස්සේ සම්පූර්ණයෙන් තියෙන කවුරු විතරද? වාෂ්ප විතරයි. මේ ටික උඩ තියෙන ඔක්කොම ටික වාෂ්ප විතරයි. අන්න හිමාලය බවට පත් වෙනවා. පැහැදිලිද අවස්ථාව? එතකොට මෙතෙන්දී සම්පූර්ණයෙන්ම ද්‍රවය මොකක් වෙලාද? වාෂ්ප වෙලා. මම හිතන මෙතන ඉඳ නැති නිසා මේ අංක දාගන්න මේ ඊතල වලට ලියන්න තියෙනවා දේවල් ටිකක්. හරිද? එතන මේ ඉතිරි ගන්න මොකද්ද? අයිස් ද්‍රව වීම පටන් ගන්න මොහොත ආරම්භ වන මොහොත. මෙතන සම්පූර්ණයෙන්ම අයිස් ද්‍රව තත්ත්වයටපත් වූ මොහොත. හරිද? ඊළඟ මෙතන තියෙන මොකද්ද? ද්‍රව ජලය වාෂ්ප වීම ආරම්භ වන මොහොත.